රුවන් සරණයි පින්වත් ඔබ හැමදෙනාටම. සදහම් සුවයෙන් සියලු ලෝ සත නිවාස සනසාලන ජාතියේ බොදු නාලිකාව බෞද්ධ ආරෝප වාහිනිය මේ පැයේදී ඔබ වෙනුවෙන් sannivedanaya කරන උතුම් සත් ධර්ම දේශනාව බණ්ඩාරගම තුන්බෝධිය පරිශ්‍රයේ සිට අප මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. දේශනාව වෙනුවෙන් සිදු කළා වූ ගෞරවනීය ආරාධනාවෙන් උතුම් මුදම් සභා මණ්ඩපයේ වෙත වැඩම කොට වැඩ හිඳින ගෞරවනීය ස්වාමීන් වහන්සේ මහනුවර අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාරවාසී මයිලපිටිය මහා ආනන්ද සෙනසුන්හි නිර්මාතෘවර ශාස්ත්‍රවේදී පූජනීය අලුත්ගම පඤ්ඤාසාර ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි පළමුවෙන් සාදු නාද නංවා නමස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. ධර්ම දානයක් ලෙසින් මේ දේශනාව මුළු මහත් ලෝකයා වෙත sannivedanaya කරන්නට එපින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරනවා ජර්මනියේ කොන්ස්ටාන්ස්හි පදිංචි සුජීව රොෂාන්ත ලතා ලියනගේ මහත්මයා ජාන් කෙවින් ඇතුළු එම පවුලේ සදැහැති පින්වත් පිරිස. එහෙමනම් ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි හැමදෙනාම නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු මෙතෙන් සිට උතුම් සද්ධර්ම දේශනාව පවත්වන්නට. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කුලපුත්තෝති බික්කවේ නන්දං සම්මා වදමානෝ වදෙය්‍ය බලවාති බික්කවේ නන්දං සම්මා වදමානෝ වදෙය්‍ය පාසාදිකෝති බික්කවේ නන්දං සම්මා වදමානෝ වදෙය්‍ය තිබ්බරාගෝති බික්කවේ නන්දං සම්මා වදමානෝ වදෙය්‍ය කිමඤ්ඤත්‍ර බික්කවේ නන්දෝ ඉන්ද්‍රියේ
සුගුත්තද්වාරෝ භෝජනේ මත්තඤ්ඤෝ ජාගරියං අනුයුත්තෝ සති සම්පජඤ්ඤේන සමන්නාගතෝති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී පින්වන්ත සිල්මෑණියන් වහන්සේ, ශ්‍රද්ධාවන්ත දායකත්වයේ දරන පින්නතුන් ඇතුළු වාසනාවන්ත පින්නතුනි, හැම දිනාම සංසාරේ කරන ලද මහා පිං බලයකින්ම ලැබිය යුතු මේ ලෝක ධාතුවේ පරම දුර්ලභ වූ ලාභය ලැබීමටයි සූදානම් වෙන්නේ. ඒ වෙනත් කිසි ලාභයක් නෙවෙයි. ලෝක සත්වයා සසර දුකෙන් මුදාලීම පිණිස සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාළා වූ උතුම් ශ්‍රී මුක බුද්ධ වචනයයි. අද මේ උතුම් දේශනාව පින්වත් ඔබ ශ්‍රවණය කරනවා වගේම බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ ලොව පුරා ඉන්න සදහැවතුන් වෙනුවෙනුත් ඔබ ධර්ම දානයක් විදිහට මේ දේශනාව විසුරුවා හරිනවා. අද මේ තුන් බෝධිය පූජා භූමියේ කාගේත් හිත් නිවෙන, කාගේත් නිරන්තර වන්දනමානයට ලක් වෙච්ච, කාගේත් සිත් පහන් කෙරෙන මේ පූජා භූමියේ මේ දේශනාව සජීව බාහිර පටිගත කිරීමක් හැටියට සිද්ධ වන්නට යෙදෙන්නේ. අද මේ උතුම් ධර්ම දානයේ දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ ජර්මනියේ කොන්ස්ටාන්සි පදිංචි පින්වත් සුජීව රොෂාන්ත මහත්මාණන්, ලතා ලියනගේ මහත්මිය, ජාන් සහ කෙවින් යන පවුලේ පින්වන්ත සියලු දෙනා විසින් තමන්ගේ රටට පැමිණිච්ච වෙලාවේ එනකොට අරන් ආපු දේවලුත් ඇති. ඊටත් වඩා වටින දෙයක් යනකොට අරන් යන්න ආපහු රැස් කරගන්න වෙලාව. ඒ මෙලොවට විතරක් නෙවෙයි පරලොවටත් එක්ක. ඒ නිසා බොහෝම සතුටු වෙන්න මේ සම්මා සම්බුද්ධ ශාසනය මුල් කරගෙන මහා නිදානයක් නිදන් කරගෙන යන්නයි මං ආවේ කියලා. අන්න ඒ සතුටින් මේ උතුම් ධර්ම දානය ලෝකයා කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් සිද්ධ කරමු. පින්නතුනේ අපි සියලු පින් අනුමෝදනාවන් ධර්ම දේශනාව අවසානයේදී පමනක් කරමු. සීමිත වේලාව දේශනාවට ඉතිරි කරගෙන දේශනාවේ දායකත්වයේ දරන පින්වන්ත ඔබටත් ඔබේ දායකත්වයෙන් ලොව පුරාම ධර්මයේ ශ්‍රවණය කරන සියලුම සදහැවතුනටත් සුවසේම උතුම් ධර්මාවබෝධයේ සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාව සිත් තුළ ඇති කරගෙන කවුරුත් පින්නතුනි ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි අද මේ දේශනාවට මාතෘකා කළේ හරි වටින සූත්‍ර දේශනාවක්. දැන් ඒක කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එතකොට අනික් දේශනා වටින්නේ නැද්ද කියලා. මේ සූත්‍ර දේශනාවන් කියවනකොට හොඳ සිහිනුවණින් අධ්‍යයනය කරනකොට පින්නතුනේ දැනෙන දේ තමයි එකකට එකක් මේ දේශනා හරි වටිනවා කියලා. ධර්මයේ රසය කියන එක හරි පුදුමයි පින්වත්නි.
ඒ ධර්මයේ රසය අපිට උපදින්නේ පින්නතුනේ අපි අවුලගෙන නෙවෙයි අපිව නිවාගෙන. පුදුමය ඒකයි. ලෝකේ අපි මොන රසය වින්දත් මොන සතුට වින්දත් ඒ හැම එකක්ම අපිව අවුලනවනේ. නිවිගෙන යන ගින්න වුණත් ආය අවුලමින් තමයි පින්නතුනේ බොහෝ මේ ලෝකයේ සතුටක් ප්‍රීතියක් අපිට විඳින්න තියෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ලැබෙන සතුට ඒ රසය අපේ ඇවිලිච්ච ගිනිත් නිවාගෙන පින්නත්නි දැනෙන රසයක් සතුටක් ප්‍රීතියක්. පින්නතුනේ අද මේ මාතෘකා කළ දේශනාව සඳහන් වෙන්නේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතය කියලා නිපාතයක් තියෙනවා. ඒකේ තියෙන්නේ දහම් කරුණු 8ක් පිළිබඳව දේශනා කළ දේශනාව. අට්ඨක නිපාතයේ පින්වත්නි මෙත්තා වර්ගය කියලා වර්ගයක් තියෙනවා. ඒ මෙත්තා වර්ගයේ සූත්‍රයක් තියෙනවා. සූත්‍රයේ නම පින්නතුනේ නන්ද කියන සූත්‍රය. මොකද්ද සූත්‍රයේ නම? නන්ද සූත්‍රය. සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ මෙත්තා වර්ගයේ නන්ද කියන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී කරපු ලස්සන දේශනාවක්. නන්ද කියන හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ දේශනා කළ නන්ද කියන හාමුදුරුවෝ පිළිබඳව දේශනා කළ දේශනාවක් තමයි මේ දේශනාව. ඒ නිසා මේ සූත්‍රයටත් පින්නතුනේ නන්ද සූත්‍රය කියලාම නම් කරලා තියෙනවා. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නන්ද පිළිබඳව හරියටම යමෙක් කියනවා නම් නන්ද පිළිබඳව හරියටම කවුරු හරි දෙයක් කියනවා නම් ලෝකේ කෙනෙක් පිළිබඳව ආවට ගියාට උඩින් පල්ලෙන් වටින් ගොඩින් කතා කරන්න පුළුවන්. එහෙම කියමන් වැඩක් නැහැ පින්වත්නි. අපිට බැලූ බැල්මට කෙනෙක් දිහා බලපුවාම පේන දේවල් සමහර විටකදී ඇතුලෙන් බලපුවාම ඊට වඩා වෙනස්. බාහිර පෙනුමෙන් විතරක් අපිට මිනිස්සෙක් ගැන පින්නතුනේ හරියටම කියන්න පුළුවන්ද? හරියටම කියන්න බෑ. මේ ලෝකෙ මිනිස්සු හරි වෙනස්නේ. දැන් අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තියෙනවා පින්නතුනේ සූත්‍රයක් අම්බ සූත්‍රය කියලා. අම්බ කියන්නේ දැන් ඔය කියන්නේ අම්බ පාන කියලා එහෙම කියනවනේ. මොකක්ද අම්බ කියන්නේ? අම්බ ගැන සූත්‍රයක් තියෙනවා. චතුක්ක නිපාතේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි මේ ලෝකේ අඹ වර්ග තියනවලු 4ක්. ඔන්න බලන්නකෝ අපි දන්නෙත් නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අඹ වර්ග 4ක් තියනවලු. මේ ලෝකේ සමහර අඹ වර්ග තියනවලු අමුයි පෙනුමත් අමුයි. ඇත්තටම අඹ ගෙඩියත් අමුයි පෙනුමත් අමුයි. තවත් ලෝකේ අඹ ගෙඩි වර්ගයක් තියෙනවලු අඹ ගෙඩිය අමුයි. පේන්නේ හරියට හොඳට ඉදිලා වගේ. බලන්න මේ බුදුහාඳුරු කොච්චර ගැඹුරකටද මේක අරන් යන්නේ කියලා පින්වත්නි. ඊළඟට බුදුහාඳුරු දේශනා කරනවා මේ ලෝකේ තවත් අඹ වර්ගයක් තියෙනවලු හොඳට ඉදිලා. හැබැයි පේන්නේ අමුයි වගේ. තවත් අඹ වර්ගයක් තියෙනවලු මේ ලෝකේ. හොඳට ඉදිලා ඉදිච්ච විදිහටම ඉදුණු බවම පිටට පේනවා. දැන් අපි මේ අඹ ගෙඩි ගැන පින්නතුනේ දැන් කියනකොට මෙනෙහි වෙනවනේ. මේ එක එක තාලේ අඹ අපිටත් අහුවෙලා දිනවා කියන්නේ. හැබැයි බුදුහාඳුරු දේශනා කරන්නේ මේ අඹ උපමා කරගෙන මේ ලෝකෙ මිනිස්සු ගැන.
මේ ගොඩවල් හතරෙන් එකට මේ බණ අහන්න ආපු හැමෝම අයිති. මේ එකතු වෙලා ඉන්න අපි හැමෝම පින්නතුනේ මේ අඹ වර්ග හතරෙන් එකට අයිති පින්නත්. දැන් හිතන්න එපා මේ දේශනා නිවන පිණිස පවතින්නේ නැහැ කියලා. මේ බුදුහාමුදුරුවෝ සමාජයේ බෙදපු හැටි. මේ ලෝකේ සමහර මිනිස්සු ඉන්නවා කිව්වා ඇතුලේ ශ්‍රද්ධාව නැහැ, සීලය නැහැ, ගුණය නැහැ, ධර්මය නැහැ, පිනපව ගැන ඇදහිීම නැහැ, පිනපව දන්නේ නැහැ, මෙලව ධර්මඥානයක් නැහැ. අමුයි. ඒ අයගේ ඒ ස්වභාවයම පිටට පේනවා. සීලය නැහැ, නැති බවම පේනවා. ගුණය නැහැ, නැති බව පේනවා. ශ්‍රද්ධාව නැහැ, නැති බව පේනවා. පින්පව් දන්නේ නැහැ, ඒ දන්නේ නැති බව පිළියෙට පේනවා හොඳට. අන්න එහෙම අඹ වගේ මිනිස්සුත් ලෝකේ ඉන්නවනේ. ඊළඟට කියනවා සමහර අඹ වර්ග තියනවලු අමුයි. හැබැයි ඉදිලා වගේ පේනවා. සීලයක් නැහැ, සිල්වත් වගේ ඉන්නවා. ශ්‍රද්ධාව නැහැ. හැබැයි පිනුමට ශ්‍රද්ධාව බැලූ බැල්මට හරි ශ්‍රද්ධාවන්තයා. ඊළඟට හරියට පින්පව් ගැන හිතන කෙනෙක් වගේ කතා බහින්. හැබැයි ඇතුළාන්ත එහෙම එකක් නැහැ. අර අඹ තියනවා ඉදිලා වගේ පේන්න තියෙනවා. ඒ වගේ මිනිස්සු ලෝකේ ඉන්නවා පින්නතුනේ. ඇතුළාන්ත ගුණ නැහැ. නමුත් ඒ ගුණ තියෙනවා වගේ බාහිරින් පෙන්නනවා. ඊළඟට දේශනාවේ කියනවා සමහර අඹ වර්ග තියෙනවලු ඉදිලා අමුයි වගේ. ඇතුළාන්තේ හොඳට සීල් තියෙනවා. ඇතුළාන්තේ හරි ගුණවත්, හරි ශ්‍රද්ධාවන්තයි. නමුත් ඒ අය ලෝකේ ඉස්සරහා ඒවා පෙන්නගෙන දඟලගෙන එහෙම ඉන්නේ නැහැ. දැන් අපි කෙනෙක් සීලයක් රකින්නවා කියන එක පින්නතුනේ පිටට පේන්න දෙයක් නෙමෙයිනේ. නේ? ඇතුළාන්තේ කෙනෙක්ගේ හිතේ තියෙන මෛත්‍රිය, හිතේ මෛත්‍රිය වැඩෙන විදිහ පිටට පෙන්වන්න පුළුවන්ද? පිටට පේන්නේ නැහැ සමහර විට. සමහර විටකදී ඒ ඉන්නේ ඒ මිනිස්සයා කාණු සුද්ධ කරන කෙනෙක් වෙන්න පුළුවන්. මහ ටවුමක පොදු වැසිකිලි කැසිකිලි හොදන මිනිස්සෙක් වෙන්න පුළුවන්. හැබැයි ඇතුලේ සිල්පද පහ තියෙන්න බෑද? සිල්පද පහ තියෙන්න පුළුවන්. ඒ මිනිස්සයා දිනෝ 1000ක් යන අනුන් පාවිච්චි කරන වැසිකිලිය හොදනවා වගේම තමන්ගේ හිතත් හොදගෙන යන කෙනෙක්ද දන්නේ නැහැ. නේද පින්නත්. ඒ නිසා මේ සමහර අඹ වර්ග තියෙනවා ඉදිලා පිටපෙනුමෙන් කියන්න බෑ පින්නත්. ඒකට හොඳ උපමාවක්නේ ලකුණ්ඨක බද්දිය හාමුදුරුවෝ. ලකුණ්ඨක බද්දිය හාමුදුරුවෝ කියන්නේ බුදුහාමුදුරුවෝම දේශනා කරන හරි දුර්වර්ණ කෙනෙක්. හරි අවලස්සනයි. වරක් බැලුවොත් ආයෙ බලන්න හිතෙන්නේ නැහැ. හරිම විරූපී සසර කර්ම තමයි. දවසක් දුරතියාම ලකුණ්ඨක බද්දිය හාමුදුරුව වඩිනකොට බුදුහාමුදුරුව භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේ පෙන්නලා අහනවා මහණෙනි අර ඈතින් එන දුර්වර්ණ වෙච්ච අවලස්සන වෙච්ච එච්චර ප්‍රසාද ජනක නැති අර භික්ෂුව පේනවද කියලා ඇහුවා. ස්වාමීනි එහෙමයි පේනවා කිව්වා. මහණෙනි ওই භික්ෂුව ඔහොම වුණාට මහානුභාව සම්පන්නයි කිව්වා. මහා 이르දිමතේ කිව්වා ඔය භික්ෂුව සමවැදිච්ච නැති සමාපත්තියක් හොයන එක ලේසි නෑ කිව්වා. ලකුණ්ඨක බද්දිය හාමුදුරුව ගැන බුදුහාමුදුරුව එදා වදාළ දේ. ඔය භික්ෂුව ඔහොම හිටියට රූපෙන් බොහොම මිටි හාමුදුරුව කෙනෙක් නේ. ඔහොම රූපෙන් හිටියට මහානුභාව සම්පන්නයි මහා 이르දිමතේ ඔය භික්ෂුව සමවැදිච්ච නැති සමාපත්තියක් හොයන එක ලේසි නෑ කිව්වා.
හිතන්න බලන්න පින්නත් නේ. බාහිර පෙනුම අමුයි වගේ. හැබැයි ඉදිලද නැද්ද? සංසාර ගමනම නිමා කර පුත්තමයි. සමහර වෙලාවකදී තියනවා කිව්වා ඉදිලා වගේ පේනවා හැබැයි අමුඹ දැන් දේවදත්ත හාමුදුරුව බලන්නකෝ. දේවදත්ත හාමුදුරුව හොඳ රූප සම්පත් තිබිච්ච කෙනෙක් නේ. ඒ විතරකුත් නෙවෙයි දේවදත්ත හාමුදුරුව පින්නතුනේ ඉදිරිපත් කරපු පංච වරය බලන්නකෝ. දෙවිහිමියෙන් භික්ෂූන් වහන්සේලා වෘක්ෂ මූලික විය යුතුයි. දෙවිහිමියෙන් භික්ෂූන් වහන්සේලා පාංශුකූලික විය යුතුයි. දෙවිහිමියෙන් භික්ෂූන් වහන්සේලා අරණ්‍යගත විය යුතුයි. පින්වත්නි මහා උග්‍ර තපසක් ගැනනේ උන්වහන්සේ යෝජනා කළේ නේ. උග්‍ර තපසක් ගැන. දැන් මේ යෝජනා ටික පින්නතුනේ අද කාලේ අපි ඉස්සරහා කවුරු හරි ඉල්ලුවා නම් සාතිශේ බහුතරය අද ඉන්න ශ්‍රාවකයෝ පින්නතුනේ උන්වහන්සේගේ පැත්ත ගනිද අපේ පැත්ත ගනිද? සාතිශේ බහුතරය උන්වහන්සේගේ පැත්ත ගන්නවා. සාතිශේ බහුතරය ගන්නවා. හැබැයි බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේ වදාළේ නැහැ. එහෙම එකක් අවශ්‍ය නැහැ. මොකද මේ ශාසනයේ සීලය කියලා කියන්නේ නිගණ්ඨනාත පුත්තලගේ තිබිච්ච එකක් වගේ වෘත සමාදානයක් නෙවෙයි. සීලය සංඝ පාසුතාය සංඝයාගේ පහසුවට මිසක අපහසුවට නෙමෙයි. බුදුහාමුදුරන්ට කොහෙත්ම ඕන කලේ නෑ මහඟු ලොකු සිල් ගොඩක් පටවන්න බුදුහාමුදුරන්ට ඕන කලේ නෑ. මොකද මේ ශාසනයේ පරම නිෂ්ඨාව සිල්වත් වීමම නෙවෙයි. බුදුවරු ලෝකේ පහළ වුණේ සිල් රකින්න හැටි ගැන කියන්නත් නෙමෙයි පින්නතුනේ. එතකොට දැන් බලන්න දේවදත්ත හාමුදුරුවෝ ඉදිරිපත් කරපු යෝජනා හරීම හොඳයි. හරි හොඳයි වගේ පේනවා. හැබැයි අතුලාන්තයේ අදහස හොඳ නැහැ. ඒ නිසා ඔබ අපි අතර වුණත් එන යෝජනාව මොකද්ද කියනවා බලනවා වගේම ඒ යෝජනාව ගෙනාවේ මොන අදහසින්ද කියලාත් පින්නතුනේ බලන්න ඕන. සමහර අය හොඳ යෝජනා ගෙනවා සෞතුම අදහස් වලින්. මේ දේශනාවෙන් අපිට ධර්මයේ තුලින් අපිට පේන දේවල් පින්නතුනේ. ලෝකේ තවත් තියෙනවා කිව්ව අඹ වර්ගයක් පින්වත්නි ඉදිලා වගේම පේනවා. ඒ වගේ තමයි මේ ලෝකේ සිල්වන්තයි, ගුණවන්තයි, ශ්‍රද්ධාවන්තයි, පින්පව් දන්නවා, පින්පව් අදහනවා. ඒ ස්වභාවයෙන්ම එයාගේ ජීවිත පැවැත්මෙනුත් හොඳට පේන්න තියෙනවා. ඉතින් ඒකයි කිව්වේ මේ ලෝකේ මිනිස්සු බාහිරින් බලලා එකවර කියමනක් කියන්න බෑ මෙයා මෙහෙම කෙනෙක් කියලා. කෙනෙක් පිළිබඳව හරියටම දැනගෙන කියනවා නම් කියන්න ඕනේ යමක් පින්නතුනේ. දැන් බුදුහාඳුර ඒකයි දේශනා කරන්නේ මහණෙනි නන්ද පිළිබඳව යමෙක් හරියටම කියනවා නම් මෙයා හොඳ කුල පුත්‍රයෙක් කියලා ඒක හරි කිව්වා. ඒක හරියටම කියමනක් කිව්වා. නන්ද කියන්නේ හොඳ කුල පුත්‍රයෙක් කියලා කවුරු හරි කියනවා නම් ඒක හරියටම හරි කියමනක්. ඒක නිකන් කියපු එකක් නෙවෙයි. යා හොඳට දැනගෙන හොයලා බලලා හේතු සහිතව කියපු කියමනක් ඒක. මොකද එයා මේ නන්ද හොඳ කුල පුත්‍රයෙක්. ඒ වගේම යමෙක් ඒ විදිහටම කරුණු හොඳට හොයලා බලලා හරියටම කියලා හරියටම තේරුම් අරන් කියනවා නම් මේ නන්ද කියන්නේ හරි බලවතෙක් කියලා අන්න හරියටම හරි කිව්වා. මේ නන්ද කියන්නේ හරි බලවතෙක් කිව්වා. බලවාති භික්කවේ නන්දං සම්මා වදමානෝ වදෙය්‍ය. බලවන්තයෙක් කියලා කවුරු හරි කියනවා නම් මේ නන්ද ඒක නිකන් කියපු එකක් නෙවෙයි. ඒක හරියටම දැනගෙන කියපු එකක්. ඇත්තටම බලවතෙක් ඒකයි. ඊළඟට කියනවා පින්නතුනේ මේ නන්ද කියන්නේ ප්‍රසාද ජනක කෙනෙක් කියලා කවුරු හරි කියනවා නම් ඒක නිකන් ආවට ගියාට කියපු කියමනක් නෙවෙයි. හරියටම දැනගෙන හරියටම කියපු කියමනක් ඒක. අපි සමහර කීමන් හරියන්නේ නැහැ. මෙයා හරි හොඳ සත්පුරුෂයෙක් කියලා මාසයක් දෙකක් යනකොට ඒ අදහස ඊළාස් කරගන්න වෙනවා. ඇයි අපි හරියටම ඔහු ගැන දැනගෙන
නෙමෙයි කියන්නේ. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ නන්ද කියන්නේ ප්‍රසාද ජනක කෙනෙක් කියලා කියනවා නම් ඒක හරියටම හොයලා බලලා කියපු හරියටම හරි කියමනක්. තවත් එකක් කිව්වා. කවුරු හරි කියනවා නම් මේ නන්ද කියන්නේ තියුණු රාගයක් තියෙන කෙනෙක් කියලා ඒකත් හරියටම හරි කිව්වා. මේ නන්ද කියන්නේ උග්‍ර රාගයක් තියෙන, තීව්‍ර රාගයක් තියෙන, මහා දරුණු විදිහට රාගයක් තිබිච්ච කෙනෙක් කියලා කියනවා නම් ඒකත් හරියටම කියන කියමනක් කිව්වා. මොකද නන්ද කියන්නේ තියුණු රාගයක් තියෙන කෙනෙක් කිව්වා. මේ කියමන් හතරම හරි. කවුද මේ නන්ද? මේ නන්ද වෙන කවුරුත් නෙවෙයි. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා සිද්ධාර්ථ කුමාරව මෙලව උපත ලැබලා දින 7ක් ගත වෙච්ච තැන මව් දේවිය කලුරිය කළා කියලා අපි කවුරුත් දන්නවනේ. හැබැයි කවුරුත් හිතන්න එපා සිද්ධාර්ථ මහබෝධිසත්වයන් වහන්සේ බිහි කළ නිසා දින 7කින් අම්මා මැරුණයි කියලා. මේ සිද්ධාර්ථ කුමරුන් උපන්න නිසා අම්මා මැරුණා නෙමෙයි. කොහොමටත් පින්නතුනේ තුසිත දෙව්ලොවින් චුත වෙලා මව් කුසක පිළිසිඳ ගන්නට පින්නතුනේ කාරණා පහක් බලනවනේ මහබෝධිසත්වයන් වහන්සේ. මොනවද ඒ බලන්නේ? කාලය, දීපය, දේශය, කුලය, මව. මේවට කියනවා පංච මහා විලෝකනයන් කියලා. මේ පහෙන් එකක් තමයි මව. පළවෙනි දේ තමයි මව සීලවන්ත, ගුණවන්ත, උපෝසත සීලාදිය සම්පූර්ණ කරන ගුණවන්ත අම්මා කෙනෙක් වෙන්න ඕන. ගුණවන්ත අම්මා කෙනෙක් වෙන්න ඕන. හරි වැදගත් දෙයක් මේ දේශනාව අහන හැම අම්මා කෙනෙකුටමත් හැම තාත්තා කෙනෙකුටවත් මේක හරි වටිනවනේ. සමහර වෙලාවකදී දරුවා බබලන්න සුදුසෙක්. හැබැයි ඒ දරුවා බිහි කරපු අම්මා තාත්තා ගුණවන්තයෝ නොවේ නම් බබලන්න ඕන දරුවන්ටත් ලෝකේ බබලන්න බැරි වෙනවා පිළිතුර. මේක සුළුපටු කාරණයක් කියලා හිතන්න එපා. සැහැල්ලුවෙන් හිතන්න එපා ඒක. නිකමට හිතන්න බලන්න පින්නතුනේ අසුචි වලකට මණිකක් වැටුනොත් එහෙම මොකක් වෙයිද? පින්නත් නේ අසුචි වලකට මණිකක් වැටුනොත් එහෙම ඒ මණික හොයන කෙනාටත් 100 වර හිතන්න වෙනවා පින්නතුනේ මේක ගන්නෙ කොහොමද කියලා. ගුණ නැති අම්මලට තාත්තලට ධර්මයේ නැති අම්මලට තාත්තලට පින්වන්ත පුත්තු ඉපදුනත් පින්නතුනේ ඒ දරුවන්ගෙත් පින සමහර විට බබලන්නේ. ඒ දරුවන්ටත් පින්නතුනේ මේ පින හොයාගෙන එන්න බාධා සහිත වෙලා යනවා. මේ අවුරුදු 60 70ක ජීවිතයේ ඒ වෙනුවෙන්ම පොරබදන්න බැරි වෙනවනේ. එතකොට ඒ දරුවෝ මතු වෙන්න තිබිච්ච වාසනා ගුණත් මතු කරගන්න බැරුව මෙරිලා යනවද නැද්ද? මෙරිලා යනවා. එහෙනම් හොඳට තේරුම් ගන්න දරුවන්ගේ ලෝකයේ බබලන්න දෙමව්පියෝ ගුණවත් වෙන එක හරි වටිනවා පිළිතුරු. මේ දේශනාවේ අපිට පේන දේ. තවත් කාරණයක් නිසා මේ පංචමහා විලෝකනයන්ගේ මව කියන කාරණේ දිහා බලනවා. මතු බුදු වෙන පුතෙක් බිහි කරපු අම්මගේ කුසක් සුදුසු වෙන්නේ නැහැ තවත් පෘථග්ජන දරුවෙක්ව ලෝකෙට බිහි කරන්න. ධාතු කරඬුවක තැන්පත් කළොත් තැන්පත් කරන්නේ ධාතුන් වහන්සේ නමක්ම මිසක පින්නතුනේ කොච්චර වටිනවා වුණත් වෙන දෙයක් තැන්පත් කරන්නේ නැහැ ධාතු කරඬුවේ. ඒ වගේ මතු බුදු වෙන පුතෙක් බිහි කරන අම්මගේ කුස ධාතු කරඬුවක් වගේ කියනවා. ඒ කුසේ වෙන කෙනෙක් දසමසක් ඉන්නේ අන්න ඒ නිසා මහබෝධිසත්වයන් වහන්සේ පින්නතුනේ පිළිසිඳ ගත්තොත් පිළිසිඳ ගන්නේ මාස 10කුත් දින 7ක් ආයුෂ පවතිනා වූ අම්මා කෙනෙක්ගේ කුසේ.
ඒ කියන්නේ මහ බෝධිසත්වයන් වහන්සේ බිහි කළත් බිහි නොකළත් යශෝද පින්වත්නි මහා මායා දේවිය කොහොමත් කලුරිය කරනවා. මොකද එතනින් ඒ ආයුෂ ඉවරයි. කොහොමත් කලුරිය කරනවා. අන්න ඒක බලලා තමයි පින්නතුනේ දසමසක් තියලා දසමසකුත් දින 7ක් තියලා මහ බෝධිසත්වයන් වහන්සේ නමක් පිළිසිඳ ගන්න. නැත්තම් මහ බෝධිසත්වයන් වහන්සේ උපන්න නිසා අම්මා මැරුණා නෙවෙයි. දැන් මහා මායා දේවිය කලුරිය කළාට පස්සේ මේ සිද්ධාර්ථ කුමාරයා පින්නතුනේ පෝෂණය කරන්න බාර වුණේ කාටද? ප්‍රජාපති ගෝතමියට. ඇය තමන්ගේ කුසෙන් ඉපදිච්ච පුතෙක් හිටියා. ඒ පුතාගේ නම තමයි නන්ද. නන්දට කිරිපොවන්න නන්දව පෝෂණය කරන්න කිරිමව්වරුන්ට දීලා තමන්ගේ පුතා වෙච්ච නන්ද වෙනුවෙන් එරිච්ච කිරි මතු බුදු වෙන පුතෙක්ට පෙව්වා. දැන් ප්‍රජාපති ගෝතමියට ඉන්නේ මතු බුදු වෙන පුතෙක්. මේ කිරිපොවන්නේ මතු බුදු වෙන පුතෙක්ට. මහා ප්‍රජාපතිය පස්සේ සම්මා සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙලා රහත් වුණා. පිරිනිවනට පෙර සම්මා සම්බුදුරජාණන් වහන්සේ හමු වෙලා කියන දේවල් හරි පුදුමයි. හරි පුදුමයි. පින්වත්නි, අන්න ඒ මහා ප්‍රජාපති ගෝතමියගේ පුතා තමයි කවුද? නන්ද. සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්නතුනේ තමන් වහන්සේගේ ගිහි කල ඥාති පරපුර පියතුමා ඇතුළුව ඥාති පරපුරට අනුග්‍රහ කරන්න පින්නතුනේ කිඹුල්වතට වැඩියා. ඒ කිඹුල්වතට වැඩිය ගමනේ දවසක් පින්නතුනේ නන්ද කුමාරයාගේ විවාහය හෙට කියලා. බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයා අතට දුන්න පාත්‍රය මේක අරන් එන්න කියලා. දැන් නන්ද කුමාරයා විවාහය හෙට කියලා බුදුහාමුදුරන්ගේ පාත්‍රෙත් අරන් බුදුහාමුදුරුවෝ එක්ක විහාරයට ආවා. විහාරයට ආවට පස්සේ පින්නතුනේ නන්දගේ කැමැත්තක් නැතුවම තමයි බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයාව පැවිදි කළේ. කැමැත්ත විමසලා නෙමෙයි. දෙමව්පියන්ගේ කැමැත්ත විමසලත් නෙවෙයි. දැන් පින්වත්නි බලන්නකෝ මේ රාජ්‍ය භාර ගන්න ඉඳපු සිද්ධාර්ථ කුමාරයාත් ගිහිගේ හැරදාලා ගියා. රාහුල කුමාරයාත් මහාන කළා. නන්ද කුමාරයාත් පැවිදි කළා. සුද්ධෝදන මහරජුරන් මේක දරන්න බැරි වුණානේ. සුද්ධෝදන මහරජුරෝ ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට වැඳලා කිව්වා බුදුහාමුදුරුවනේ රජෙක් හැටියට නෙවෙයි පියෙක් හැටියට මේ කියන එක අහන්න කිව්වා. ස්වාමීනි මේ පුත්‍ර ප්‍රේමය කියන එක හරි පුදුමයි කිව්වා. පුත්‍ර ප්‍රේමය කියන එක දෙමව්පියන්ගේ හිතේ තියෙන මහ බලවත් දෙයක්. ස්වාමීනි මේ හැමේ සිවිය සිඳගෙන මේක හැමට කාවැදිලා තියෙන්නේ කිව්වා. හැමත් සිඳගෙන ගිහිල්ලා මේක මසට කාවැදිච්ච එකක් කිව්වා. මේ මස සිඳගෙන නහරවලට කාවැදිලායි තියෙන්නේ කිව්වා. නහරත් සිඳගෙන ගිහිල්ලා මේක ඇට කටු වලට කිඳා බහැලායි තියෙන්නේ. මේ ඇට කටුත් සිඳගෙන ගිහිල්ලා දෙමව්පියන්ගේ හිතේ තියෙන මේ පුත්‍ර ප්‍රේමය කියන එක ඇට මිදුළු වලටත් කාවැදිච්ච එකක් ස්වාමීනි කිව්වා. ඒ හින්දා බුදුහාමුදුරුවනේ කවදාකවත් අම්මගෙන් තාත්තගෙන් අහන්න නැතුව දරුවෝ මහාන කරන්න එපා කිව්වා. රජෙක්ගේ ඉල්ලීමක් නෙවෙයි. කාගේ ඉල්ලීමක්ද? දරු දුක දැනෙන තාත්තා කෙනෙක්ගේ ඉල්ලීමක්. අන්න එදා තමයි බුදුහාමුදුරුවෝ විනය නීතියක් පැනෙව්වේ මහණෙනි අදින් පස්සේ දෙමව්පියන්ගේ අවසරයක් නැතුව දරුවෝ පැවිදි කරන්න එපා කියලා. තාත්තා කෙනෙක්ගේ ඉල්ලීමකට. ඒක එයාට දරන්න අමාරුයි. පින්වත්නි දැන් නන්ද කුමාරයාත් පැවිදි කළා. නන්ද කුමාරයා කැමැත්තෙන් නෙවෙයිනේ පැවිදි කළේ. නන්ද කුමාරයා පින්නතුනේ ඊටාම රාග අධික කෙනෙක්.
මේ ලෝකේ සමහරු ඉන්නවා ස්වභාවයෙන්ම ප්‍රകൃතියෙන්ම රාගය බහුලයි. සමහරු ඉන්නවා ප්‍රകൃතියෙන්ම ද්වේෂ බහුලයි. සමහරු ඉන්නවා ප්‍රകൃතියෙන්ම මෝහ බහුලයි. ඉතින් මේ නන්ද කුමාරයා දැන් නන්ද හාමුදුරුවෝ හරි රාගාධික කෙනෙක්. එක දවසක් නන්ද හාමුදුරුවෝ පින්නතුනේ හොඳට සිවුර දෙපාරක් විතර පඳු පෙව්වා හොඳට පාට වැටෙන්න. දෙපාරක් විතර සිවුර හොඳට පඳු පොවලා සිවුර පාට වැටෙන්න හදාගෙන ඒ පාට වැටිච්ච සිවුරත් පෙරවගෙන අඳුන් ටිකකුත් S2 ගාගත්තා. අඳුන් ටිකකුත් S2 ගාගෙන හොඳට දිලිසෙන බබලන පාත්‍රයකුත් අරගෙන බුදුහාමුදුරු ළඟට ආවා. බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. බුදුහාමුදුරුවෝ ඇහුවා නන්ද හොඳට පාට පොවපු සිවුරකුත් පරවගෙන S2 අඳුන් එහෙමත් ගාගෙන හොඳ දිලිසෙන පාත්‍රයකුත් අරගෙන නේද ඉන්නේ කියලා ඇහුවා. ස්වාමීනි එහෙමයි කිව්වා. බුදුහාමුදුරුවෝ ඇහුවේ මොකද්ද? නන්ද ශ්‍රද්ධාවෙන් ගිහිගේ හැරදාලා මහාන වෙච්ච ඔබ වගේ කුල පුත්‍රයන්ට ඔය දේ හොඳයිද කියලා ඇහුවා. හිතන්න ඉඩ දුන්නා. බුදුහාමුදුරුවෝ එපා කිව්වේ නැතුව හිතන්න ඉඩ දුන්නා ඉස්සෙල්ලා. ලස්සන දෙයක් වොන්න. මේක වරදක් කියලා අනුන් කියනවට වඩා හොඳ නැද්ද? තමා තුලින්ම වැටහෙන තැනකට අපි ඉඩ හදලා දෙනවා නම්. දැන් මේ දරුවෝ ගොඩනගන දරුවන්ව හදන දෙමව්පියොන්ට මේක හොඳ පාඩමක්. මේක වරදක් කියලා අපි දරුවට කියනවට වඩා ලස්සනයි අපි කරුණු කියලා දෙනවා ඒක වරදක්ද නැද්ද කියලා දරුවා තුලින් දරුවට වටහා ගන්න. එතකොට දරුවට අපි කියන දේ දරා ගැනීමක් නෙවෙයි තියෙන්නේ Taman තුලින් වටහා ගැනීමක් තියෙන්නේ. ඒක හරි වැදගත් දෙයක් පින්නත්. අපි බොහෝ දේවල් දරුවන්ට එපා කියනවා. අපේ පොඩි හාමුදුරුවරුන්ට අපි එපා කියනවා. එපා කියන එකට වඩා හොඳ නැද්ද? මේක ඕනද එපාද කියලා උන්වහන්සේට තීරණය කරගන්න පුළුවන් වෙන විදිහට අපිට කරුණු කියලා දෙන්න පුළුවන් නම්. වැදගත් වෙන්නේ ඒකනේ. අපි එපා කියනවා. ඇයි එපා කියන කරුණු බලපුවම ඒව දන්නේ නැහැ යා. අපි කරුණු කියලා දෙන්න ඕන දරුවන්ට. මේක එපාද ඕනද කියලා එයා තීරණය කරගනි. හැබැයි අපි කරුණු කියලා දෙන්න ඕන හොඳ සහ මේකේ තියෙන නරක. බුදුහාමුදුරුවෝ බොහෝ තැන්වල කළේ ඒක. ඒකයි ඇහුවේ ගීගේ හැරදාලා ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච ඔබ වගේ කෙනෙකුට නන්ද ඕක සුදුසුද කියලා ඇහුවා. ස්වාමීනි නෑ කිව්වා. නන්ද ඔබ වගේ කෙනෙකුට වඩාත් සුදුසු පාංශකූලික සිවුරක් දරාගෙන අරන්නේ ගතව පින්ඩ පාතෙන් යැපෙන එක නෙවෙයිද කියලා බුදුහාමුදුරුවෝ දේශනාව නතර කළා. බලන්නකො පින්වත්නි සිහි කැඳවීම. තවත් එක කාලයක පින්නතුනේ නන්ද හාමුදුරුවෝ දැන් කැමැත්තෙන් නෙවෙයිනේ මහාන උනේ. දැන් ආපහු දැන් වෙන කරන්න දෙයක්වත් නැහැ නන්ද හාමුදුරුවන්ට. නන්ද හාමුදුරුවෝ දැන් බොහෝ දෙනා වහන්සේලා අතින් කියනවා අනේ මට නම් මේක එපා වෙලා දැන්. මොකක්ද එපා වෙලා තියෙන්නේ? මහානකම. අනේ මට නම් මේක මං සතුටින් නෙවෙයි මේකේ ඉන්නේ. නන්ද හාමුදුරුවෝ කියනවා. මං සතුටින් නෙවෙයි ඉන්නේ. මට නම් මේ මහානකම කරන්න බෑ. මේක හරි අමාරු වැඩක්. මහානකම හරි අමාරු වැඩක් පින්නත්. මට නම් මේක කරන්න බෑ. මම සතුටිමුත් නෙවෙයි ඉන්නේ. ඒ හින්දා මම මේ පැවිද්ද අත්හැරලා ගිහි වෙනවයි කිව්වා. ඒ කියන්නේ සිවුර ඇර දාලා යනවයි කිව්වා. දැන් මේක නන්ද හාමුදුරුවෝ බොහෝ දෙනාටින් කියනවා. හාමුදුරුවෝ අතින්. මේක දුෂ්කරයි මට නම් හරි අමාරුයි මං සතුටින් කැමැත්තෙන් නෙවෙයි ඉන්නේ. ඉතින් මං මේ සිවුර හැර දාලා යනවා කියලා හාමුදුරුවෝ අතින් ඒ තැන මේ තැන කියනවා. මේ කාරණචි වුණා බුදුරජාණන් වහන්සේට. බුදුහාමුදුරුවෝ එක හාමුදුරුවෝ නමකට කතා කරලා කිව්වා බුදුහාමුදුරුවෝ නන්ද හාමුදුරුවන්ට කතා කරනවා කියලා පණිවිඩේ කියන්න කිව්වා. හොඳයි කියලා දැන් නන්ද හාමුදුරුවෝ පණිවිඩේ හම්බ වුණාට පස්සේ
නන්ද හාමුදුරුව බුදුහාමුදුරුව ළඟට ආවා. නන්ද හාමුදුරුව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වුණාට පස්සේ බුදුහාමුදුරුව ඇහුවා නන්ද ඇත්තද මේ කතාවක් තියෙන්නේ? බුදුහාමුදුරනේ මොකද්ද? නන්ද කැමැත්තෙන් නෙවෙයි ඉන්නේ කියන්නේ. දැන් බුදුහාමුදුර අහනවා. කැමැත්තෙන් නෙවෙයි ඉන්නේ කියන්නේ. ඔය මහානකම කරගන්න බැරි වෙයි කියලා ඔබ වහන්සේ කියනවා කියන මේ සිවුර දාලා යනවා කියලා කියන්නේ. ඇත්තද කියලා ඇහුවා. අනේ ස්වාමීනි එහෙමයි කිව්වා. එහෙම තමයි. බුදුහාමුදුර ඇහුවා ඇයි කැමැත්තක් නැති කියලා ඇහුවා. දැන් මේ මහානදම පුරන්න ඇයි කැමැත්තක් නැති කියලා ඇහුවා. ඇයි හිතේ සතුටක් නැති කියලා ඇහුවා. බුදුහාමුදුරනේ හේතුවක් නම් තියෙනවා කිව්වා. මොකක්ද ඇහුවා. ඔබ වහන්සේ මගේ අතට පාත්‍රය දීලා අර එකන් ආවේ. අන්න එකගෙන එන දවසේ ජනපද කල්යාණි මට අත වෙනුවයි කිව්වා. නන්දහාමුදුරුවෝ කියන්නේ. ඔබ වහන්සේ පාත්‍රය දීලා මාව විහාරයට එක්කගෙන එන ගමනේ ජනපද කල්යාණි මට අතවනලා කිව්වා ගියාට කමන්නේ ඉක්මනට එන්න කිව්වා. ගියාට කමන්නේ ඉක්මනට එන්න කිව්වා. ස්වාමීනි මට මතක් වෙනවා ජනපද කල්යාණි දැන්. මේ නන්දහාරු මං කියවනේ මේ තියුණු රාග තියෙන කෙනෙක් කියලා. දැන් භාවනා කරන්න වාඩි වෙච්ච ගමන් කර්මස්ථානේ නෙවෙයි ඔළුවට එන්නේ. කවුද? ජනපද කල්යාණි. S2 අරගෙන හිටියත් ජනපද කල්යාණි පේන්නේ. S2 පියාගත්තත් ජනපද කල්යාණි පේන්නේ. ඒ අත බැලුවත් ජනපද කල්යාණි පේන්නේ. මේ අත බැලුවත් ජනපද කල්යාණි පේන්නේ. ඉතින් පීඩයි. දැන් සතුටක් නැහැ. දැන් ඕන එකම දේ තමයි සිවුර දාලා ජනපද කල්යාණි ළඟට යන්න ඕන. මේ කතා ඇතුලේ අපිට තේරුම් ගන්න යටිපෙළවල් තියෙනවා. එදා නන්ද හාමුදුරුවෝ සිවුර හැරදාන්න හැදුවේ පැවිද්දට එන දවසේ ජනපද කල්යාණිය අතවනපු එක මෙනෙහි වෙවි. උන්වහන්සේට අත වෙනුවේ එක ජනපද කල්යාණියයි. අපේ ජීවිතවල ආපහු වාරයක් නෙක්ඛම්මයට යන ගමනේදී පින්නතුනේ ආපහු වාරයක් කාමයට අඬ ගහපු නිමිති අපිට කොච්චර තියෙනවද? නේ? අපි නික්මීම පිණිස හිත දැඩි කරගන්නවා. ඒ නික්මීම පිණිස හිත කොච්චර දැඩි කරගත්තත් අනුන්ගේ එක වචන මාත්‍රකින් හරි ආයෙත් අපේ හිත කාමයට බැහැ ගන්න නැද්ද පින්නත් නේ? බැහැ ගන්න නැද්ද? බැහැ ගන්නවා. එහෙනම් නන්ද හාමුදුරුවන්ට වෙච්ච දෙයම නෙවෙයිද අපිටත් වෙලා තියෙන්නේ? ඒකම තමයි. ඒකමයි පින්නන්නේ මේ එකම සිදුවීම නෙවෙයි. ඒ එකම සිදුවීම තවත් ක්‍රමවලට අපිටත් පින්නතුනේ මූණ දෙන්න වෙලා තියෙනවා. හැබැයි අමතක කරන්න එපා ඒ නන්ද හාමුදුරුවොත් සංසාර ගමන ඉවර කරගත්තා. ඉතින් නන්ද හාමුදුරුවෝ මෙන්න මෙහෙම ස්වභාවයකින් යුක්ත කෙනෙක්. ඔය නන්ද හාමුදුරුවෝ ගැන තමයි බුදුහාමුදුරුවෝ වදාලේ කවුරු හරි කියනවා නම් හොඳ කුල පුත්‍රයෙක් කියලා ඒක හරි. බලවතෙක් කියලා ඒක හරි. ප්‍රසාද ජනක කෙනෙක් කියලා කියනවා නම් නන්ද ඒකත් හරි. තියුණු රාග තියෙන කෙනෙක් කියලා කියනවා නම් නන්ද ඒකත් හරි. මහණෙනි යමෙකුට සංසාර දුක් කෙලවර කිරීම පිණිස බ්‍රහ්මචර්යාවේ වාසය කරන්නට යම් ගුණයක් තිබිය යුතු නම් ඒ ගුණ ටික නන්ද ළඟ තියෙනවයි කිව්වා. සසර ගමන් නිම කිරීම පිණිස බ්‍රහ්මචාරී වීමට යමක් ගුණයක් හැටියට තිබිය යුතුයි නම් ඒ ගුණ ටික නන්ද ළඟ තියෙනවයි කිව්වා. මොනවද ඒ ගුණ ටික? පළවෙනිම දේ බුදුහාමුදුරුව වදාලා ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ හෝති. මහණෙනි මේ නන්ද පුදුම විදිහට ඉන්ද්‍රිය සංවරයට පත්වෙච්ච කෙනෙක් කිව්වා. ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ හෝති කියන්නේ ඉන්ද්‍රියයන් වල දොරවල් වහපු කෙනෙක් නන්ද. මොකද මේ ඉන්ද්‍රියයන්ගේ දොරවල් වහනවා කියන්නේ? ඇස කන නාසාදී ඉන්ද්‍රියයන් තියෙනවා.
ඒ ඇස තියෙනවා, රූප තියෙනවා, කන තියෙනවා, ශබ්ද තියෙනවා. ඇහැට රූප පේන එකක් ගැටලුවක් නෙමෙයි. කනින් ශබ්ද අහන එකක් ගැටලුවක් නෙමෙයි. ගැටලුව තියෙන්නේ ඇස තියෙනවා, රූප තියෙනවා. ඒ ඇසෙන් දැකපු රූපවල ලකුණු ටික අපි හිතේ අඳිනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ ඒක තමයි. කෙනෙක් දිහා බලලා එයාට කියනවා දැකපු රූපේ අඳින්න කියලා. අපි අඳින්නේ අපි ගත්තු ලකුණු ටික නේද? කෙනෙක් අපේ අම්මගේ රූපය අඳිනවා බිත්තියක. දැන් ඔබෙන් අහනවා මේ කවුද කියලා. ඔබ කියනවා මේ අපේ අම්මා කියලා. ඒ ඔබේ අම්මා නම් ගෙදර ඉන්නේ කවුද? ඇත්තටම මේ බිත්තියේ තියෙන රූපය ඔබේ අම්මා නෙමෙයි. මගේ අම්මා කියන තැනේ මගේ අම්මා කියන සංඥාව මුල් කරගෙන අපි ඇහෙන් ගත්තා වූ නිමිති ටිකනේ මේ බිත්තියේ ඇඳලා තියෙන්නේ අපි. දැන් අපි ඒටත් සංකල්ප හදනවා මේ අපේ අම්මා කියලා. ඒකනේ පින්වත්නි ස්වභාවය. මේ සංකල්ප ලෝකයක් නේ. සංකල්ප ලෝකයක්. බුදුහාමුදුරුවෝ කියන්නේ වනයේ කපණ්ඩුවමනා මේ පින්වත්නි ගස කපන්න එපා. හැබැයි වනයේ කපන්න කියනවා. වනං චින්දත මාරුක්ක වනතෝ ජායති භයං. බය උපදින්නේ ගහින්ද නෙමෙයි වනයේ හින්දා කිව්වා. මේ මොකද්ද කියන්නේ? ගහ කියලා එකක් ලෝකේ තියෙනවනේ පින්නතුනේ. සම්මුති වශයෙන්. එතකොට වනයේ කියන්නේ මොකද්ද? ඇත්තටම වනයේ කියලා එකක් නැහැ පින්නතුනේ. වනය කියන්නේ ගස් ගොඩක් විතරයි. ඒක අපි හදපු සංකල්පයක්ද නැද්ද? ඒක සංකල්පයක්. ඒ සංකල්ප හදන්න එපා කියනවා බුදුහාමුදුරුවෝ අපිට. එතකොට බලන්න බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඇහැ තියෙනවා, රූප තියෙනවා, එහෙන් රූප බලනවා. හැබැයි ඒ දකින රූපවල ලොකු කුඩා නිමිති ටික ලකුණු ටික හිතෙන් ගන්න එපා. දැකපු රූපේ දැක්කා එතන තියන්න. අහපු ශබ්දය ඇහුවා එතන තියන්න ඒක. ඒක ඇති වෙලා නැති වෙලා යනවා. ඇති වෙලා නැති වෙලා යනවා. පින්නොත් මේ ඔක්කොම හේතුන්ගෙන් හට ගන්න දේවල්. ඔබේ ජීවිතය හදන්න පුළුවන් නම් දැලකට හුළඟක් වැදුනා වගේ. දැලකට හුළඟක් වැදුනම මොකද වෙන්නේ පින්නතුනේ? දැලට හුළඟ වදිනවා. ඒකේ කිසි අඩුවක් නැහැ. හැබැයි කොච්චර හුළං වැදුනත් ඒ හුළඟ දැලේ නැහැ. ඒකනේ පින්නතුනේ සමහරු දහස් ගණන් ලක්ෂ ගණන් වියදම් කරලා ලොකු කටවුට් හදලා ඒ ටික ගහලා ඉස්සර වෙලාම කරන්නේ තැන් දෙක තුනකින් හිල් කරලා දානවා. හිල් කරලා දාපුවම ඔරොත්තු දෙන්න පුළුවන්. ඒ නිසා මම ඔය ඇත්තන්ටත් කියන්නේ ඕක හිල් කරලා දාන්න කියලා. එතකොට ඔය ඇත්තෝ ඇහැට පේන රූපය ඔස්සේ ගසාගෙන යන්නේ. කනට ඇහෙන සද්දය ඔස්සේ ගසාගෙන යන්නේ. මේක හිල් කරලා දාන්න. ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ හෝති. ඉන්ද්‍රයන්හි හොඳට සංවරයේ පිණිස පිළිපැදපු කෙනෙක් නන්දහාමුදුරුවෝ කියන්නේ. ඊළඟට කියනවා භෝජනේ මත්තඤ්ඤු හෝති. ඔන්න නන්දහාමුදුරුවෝ ළඟ තිබිච්ච ඊළඟ ගුණය මොකද්ද? භෝජනේ ප්‍රමාණය දැනගත්තු කෙනෙක්. මොකද්ද භෝජනේ ප්‍රමාණය දැනගන්නවා කියන්නේ? මේක හරියටම තේරුම් ගන්න භෝජනයේ පමණ දැනගන්නවා කියලා කියන්නේ පින්නතුනේ ටිකක් කනවා ටිකක් වළඳනවා කියන එක නෙමෙයි. අපි හිතන්නේ මේක ප්‍රමාණය මුල් කරගෙන. ප්‍රමාණය නෙවෙයි මෙතෙන්දි වැදගත් වෙන්නේ. ටිකක් කන එක ටිකක් වළඳන එක නෙවෙයි භෝජනයේ ප්‍රමාණය දැනගන්නවා කියන්නේ. වළඳන ප්‍රමාණය කොච්චරද කියන එක තීරණය වෙන්නේ තමන්ගේ කුසේ ප්‍රමාණයත් එක්ක. ඒක සාපේක්ෂයි. එක එක්කෙනාට. ඒක නෙවෙයි භෝජනයේ මාත්‍රාව දන්නවා කියන්නේ
ගන්න ආහාරේ කොච්චරක් වුණත් යැපෙන්න පුළුවන් ප්‍රමාණයට ගන්නවා. ඒ ගන්න ආහාරය ගන්නේ ඇයි කියන අර්ථය මනසට නංවනවා. අන්න ඒක තමයි භෝජනයේ මාත්‍රාව දන්නවා කියන්නේ. පැහැදිලිද? ආහාර ගන්නවා, ඔබ කෑම කනවා, අපි දානේ වළඳනවා. අපි වළඳන්නේ මොනවා වුණත් කොච්චරක් වුණත් වළඳන කෙනා කන කෙනා දැනගන්න ඕන වළඳන්නේ ඇයි? කන්නේ ඇයි? දැන් අපිට තියෙන ප්‍රශ්නේ කන්නේ ඇයි කියන එක නෙවෙයිනේ, කන්නේ මොනවද කියන එක. බුදුහාමුදුරුවෝ කියන්නේ කන්නේ මොනවද කියන එක පැත්තකින් තියන්න. මනසට නංවන්න මොකද්ද? කන්නේ ඇයි? කන්නේ ඇයි? ජීවත් වෙන්න. මහාන වෙච්ච අපිට නම් මේ මහානකම රැකගෙන ඉතිරි කුසලයේ සපුරා ගන්න. බඩගින්න නැමැති වේදනාව තියාගෙන ඒ ಗುಣ පුරන්න බෑ. ඒ නිසා ඒ බඩගින්න නැති කරගන්න ඕන. ජීවිත යාත්‍රාව පවත්ව ගන්න එපා. මුකුත් කරන්න කලින් මැරිලා වැටුනොත් වැඩක් නැහැ. අන්න ඒ පැවැත්ම පිණිස පමණක් මං ආහාර ගන්නවා. අන්න ඒ අර්ථය මනසට නංවගෙන ආහාරය ගන්න එකට කියනවා මොකක් කියලාද? භෝජනේ මාත්‍රාව දැනගන්නවා කියලා. නැත්තම් ටිකක් වළඳනවා ටිකක් කනවා කියන එක නෙවෙයි. ඒක හොඳට තේරුම් ගන්න. අපිට ප්‍රතිවේක්ෂාවක් කියලා එකක් තියෙනවා. ඒ ප්‍රතිවේක්ෂාවෙන් කරන්නේ භෝජනේ මාත්‍රාව දැන ගැනීමට මනස යොමු කරන එක. ඊළඟට කියනවා නන්දහාමුදුරුවෝ ළඟ තිබිච්ච තවත් ගුණයක් පින්නතුනේ බඹසර වැසීමට උපකාර වන ජාගරියානු යෝගෝ නිදි වර්ජිතව වාසය කිරීම. හැබැයි එකෙන් කියන්නේ නිදිවරණ හැමෝම බඹසර වසලා නිවන් දකින්නවා කියන එක නෙවෙයි. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ තියෙනවා අප්පං සුපන කියලා සූත්‍රය. බුදුහාඳුරු පෙන්නනවා මේකේ වැඩියෙන් අවදියෙන් ඉන්න අඩුවෙන් නිදියන 5 දෙනෙක් ඉන්නවා කියලා. පළවෙනි එක්කෙනා තමයි කිව්වා පරපුරුෂ සේවනයේ බලාපොරොත්තුවෙන් ඉන්න ස්ත්‍රිය. අඩුවෙන් නිදියනවා වැඩියෙන් හැරලා. මේ ශාසනයේ නිදි වර්ජිත වීම හරියට අගය කරන එකක්. හැබැයි යම් ස්ත්‍රියක් ඉන්නවා පුරුෂයන් බලාපොරොත්තුවෙන්. ඇය වැඩියෙන් අවදියෙන් අඩුවෙන් නිදි. ඊළඟට වෙනත් ස්ත්‍රීන් සේවනයේ බලාපොරොත්තුවෙන් ඉන්න පුරුෂයෝ වැඩියෙන් හැරලා අඩුවෙන් නිදි. කුසල්ද? කුසල් නෙවෙයි. ඊළඟ කෙනා තමයි පින්වත්නි රාජ්‍ය පාලනයේ නියුතු නිරන්තර බයෙන් තැති ගැනීමෙන් 1000ක් කම් කටළු වලින් ඉන්න පාලකයෝ. නිදන්න බෑ. ඊළඟට පින්වත්නි මහරෑ හොරකම් කරන හොරු වැඩියෙන් හැරලා අඩුවෙන් නිදි. කුසල්ද? කුසල් නෙවෙයි. ඊළඟට නිදි වර්ජිත කෙනා තමයි පින්නතුනේ කෙලෙස් දුරු කිරීම පිණිස වෑයම් කරන භික්ෂුව. නිදි වර්ජිතයි. ඒ නිසා හැමෝම නිදිමරණමයි කියලා නිදිමරණ හැමෝම කුසල් කරනවා කියලා හිතන්න එපා. ඒ නිදිවරණයක හැම තැනකම වර්ණනා කරන්නේ නැහැ. ඒ නිදි වර්ජිතව කරන්නේ මොකද්ද බලන්න ඕන. හැබැයි ඇහැරගෙන ඉඳලා අකුසල් කර කර ඉන්නවට වඩා හොඳයි කියනවා බුදුහාමුදුරුවෝ නිදියන එක. මේ ශාසන ප්‍රතිපදාවේ ඇහැරලා ඉන්න එක අවදියෙන් වීරිය කරන එක හරි හොඳ දෙයක්. හැබැයි අවදියෙන් ඉඳලා අකුසල් කරන එකට වඩා හොඳයි නිදියන එක. මොකද තියෙන කුසල් ටික හරි බේරගෙන මැරෙන්න පුළුවන් නේ. ඒ නිසා. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ නන්දහාමුදුරුවෝ එහෙම නැහැ. රාත්‍රියේ පින්නතුනේ පෙරයම් කාලේ රාත්‍රියේ සක්මන් කරමින් ඉඳගෙන හරි හිටගෙන හරි හොඳට කෙලෙස් දුරු කරගන්න වීරිය කරනවා. මධ්‍යම රාත්‍රියේ එළඹෙනකොට දකුණු වැලියෙන් සිංහ සෙයියාවෙන් නැගිටින වෙලාව නින්දට කලින්ම මනසට දීලා සැතපෙනවා සිහියෙන්. ඒ කියන්නේ නිදන්න කලින්ම නින්දෙන් හිත ගැලවිලා.
හිතුවමනා අපිට නිදියන්නේ. ආපහු අලුයම නැගිටලා ආපහු අලුයම පින්නතුනේ සක්මන් කරමින් හරි හිටගෙන හරි ඉඳගෙන හරි ආයෙත් කෙලෙස් දුරු කරගන්න වෑයම් කරනවා. මේ විදිහට නිදි වර්ජිතයි නන්ද හාමුදුරුවෝ. ඔය තමයි තුන්වෙනි කාරණේ. අන්තිම කාරණේ කිව්වා නන්ද හාමුදුරුවෝ හොඳ සති සම්පජඤ්ඤයෙන් යුක්තයි. නන්ද හාමුදුරුවෝ සති සම්පජඤ්ඤයෙන් යුක්තයි. ඒ කියන්නේ යම් වේදනාවක් සුව වේදනාවක් වේවා දුක් වේදනාවක් වේවා කුමනාකාර වේදනාවක් වුණත් නන්ද හාමුදුරුවෝ හොඳට දැනුවත්ව තමයි ඒ සියල්ල විඳින්නේ. ඒවා ඇලිලා නැහැ, ගැලිලා නැහැ. ඒවා ඇති වෙන බව දන්නවා. ඒ වේදනාවන් නැති වෙලා යන බව දන්නවා. මේ සියල්ල හොඳට දන්නවා. වේදනා ඇති වෙන බව, වේදනාවන් වල ඒක දුකක්ද සැපක්ද කියලා හොඳට හඳුනා ගන්නවා. වගේම ඒ වේදනාවන් නැති වෙච්ච විදිහටම නැති වෙලා යන විදිහත් නන්ද හාමුදුරුවෝ බලාගෙන ඉන්නවා. ඒ නිසා කිසිම විදිහක දුක් වේදනාවක උන්වහන්සේගේ හිතේ ගැටීමකුත් නැහැ. සැප වේදනාවක උන්වහන්සේගේ හිතේ ඇලීමකුත් නැහැ. උන්වහන්සේ මේ හැම දෙෙම ඇති වෙලා නැති වෙලා යන හැටි හොඳට දැක්කා. ඉදිරිය බලනවා නම් බැලුවේ නැහැ කියනවා කවදාකවත්. ඒ ඉදිරිය බලනකොට පේන රූපයක ඇලෙන්න ගැටෙන්න හිතක් හැදෙන විදිහට බැලුවේ නැහැ කියනවා. පසුපස බලනවා නම් ඒ බලනකොට ඇහෙන් පෙනෙන රූපයක ඇලෙන්න ගැටෙන්න ඉඩක් හැදෙන විදිහට පසුපස හැරිලා බැලුවේ නැහැ කියනවා. අන්න එහෙම පින්නතුනේ ගුණවත්ව ඉඳලා උන්වහන්සේ බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරලා සංසාර ගමන නිමා කරලා රහත් වුණා. අරහත් ඵලයට පත් වෙලා බුදුහාමුදුරුවෝ ළඟට ආපු නන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට වැඳලා කිව්වා බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ මට වෙච්ච පොරොන්දුවක් තියෙනවා කිව්වා. ඔබ වහන්සේ මට වෙච්ච පොරොන්දුවක් තියෙනවා. මම බඹසර වැසුවොත් ඔබ වහන්සේ මට අප වෙලා ඉන්නවා අප්සරාවෝ දිව්‍යාංගනාවෝ 500ක් දෙනවා කියලා. බුදුහාමුදුරුවනේ ඒ අපේ දැන් ඉවරයි කිව්වා. ඒ අපේ අදින් ඉවරයි කිව්වා. බුදුරජාණන් වහන්සේ බුද්ධ ඥාණයෙන් දැක්කා කෙලෙස් නැසලද නැද්ද කියලා. ඔව් නන්ද අද ඒ අපේ ඉවරයි තමයි කිව්වා. අදින් ඒ අපේ අවසන් කිව්වා. සිත කෙලෙසුන්ගෙන් නන්ද මිදුනනං නුඹ වෙනුවෙන් මං තැබූ අපෙන් මමත් නිදහස් කිව්වා. මේක ලොකු පාඩමක්. මොකද්ද මේ බුදුහාමුදුරුවෝ කියන්නේ කියන එක. ඒ නිසා ඒ වගේ තීව්‍ර රාග ඇති උත්තමයෝ පවා පින්නතුනේ තමන්ගේ වීරියෙන් තමන්ගේ සිහිනුවණින් මේ සසර ගමන නිමා කළා. මේ කරන්න බැරි දෙයක් කරන්න බැරි දෙයක් නෙවෙයි පින්නතුනේ. ඒ නිසා අපි අප්‍රමාදීව සිහිනුවණින් මේ ශාසන ප්‍රතිපදාවේ කටයුතු කරමු. හැම දිනාට උතුම් නිවන පිණිස මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් පින්වතුනි දේශනාව නිමාවටපත් කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කළේ ජර්මනියේ කොන්ස්ටාන්සේ පදිංචි පින්වත් සුජීව රොෂාන්ත මහත්මාණන්, ලතා ලියනගේ මහත්මිය, ජාන් සහ කෙවින් යන පවුලේ පින්වන්ත සියලු දෙනා විසින් අරමුණු අතරට එක් වෙන්නේ මීට වසර 5කට පෙර මිය පරලොව ගිය කේ.ජී. සෝමලතා ආදරණීය මෑණියන්ටත් වසර 26කට පෙර මිය ගිය ප්‍රේමවතී මෑණියන්ට සහ සැමියල් පියාණන්ටත් මියගිය සියලුම සංසාරගත ඥාති හිත මිත්‍රාදීන්ටත් පින්පෙත් අනුමෝදන් කරලීමට බලාපොරොත්තු වෙනවා. ඒ සමගම දේශකයාණන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා වගේම මේ උතුම් ධර්ම දානමය පින්කම සංවිධානය කිරීම සඳහා සහ සම්බන්ධව වැඩ කටයුතු කළ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, අරමුණු පරිද්දෙන් රැස් කරගත් උදාාරතර වූ කුසලානිසංස ධර්මයෝ පින්වත් ඔබ නමින් මියගිය සියලුම මව් දෙමව්පියාදී ඥාතීන්ටත් දීර්ඝ සසරේ මියගිය අනිකුත් සියලු ඥාතීන්ටත් අපි අනුමෝදන් කරමු.
ඒ සියල්ලෝ මේ පින් අනුමෝදන් වීමෙන් සැපවත් වෙත්වා. ජාත්‍යාදී දුකින් මිදෙත්වා. අති උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ පින්වන්ත සත්පුරුෂ ඔබටත් සුවසේ ධර්මාවබෝධය පිණිසම මේ උදාර ධර්ම දානමේ කුසලය ආධාර කුසලයක් වේවා. ධර්ම ශ්‍රවණය කළ සෑම සියලු දෙනාටත් නිදුක් නිරෝගී භව චිරජීවනය සැප ජීවනය උදා වේවා. බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් කුසල් ලැබේවා. ශාසන ප්‍රතිපදාවේ දෙවියෝද අප්‍රමාදී වෙත්වා. උතුම් නිවනින් දෙවියෝද සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා.